السلام عليكم ورحمة الله وبركاته. الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى آله وأصحابه وأهل بيته أجمعين، أما بعد، فيقول الله ربنا تبارك وتعالى في محكم التنزيل والفرقان المجيد: وما أمروا إلا ليعبدوا الله مخلصين له الدين حنفاء ويقيموا الصلاة ويؤتوا الزكاة وذلك دين القيمة. صدق الله مولانا العظيم. وقال نبينا وحبيبنا محمد المصطفى صلى الله عليه وآله وسلم: إنما الأعمال بالنيات وإنما لامرئ ما نوى، فمن كانت هجرته إلى الله ورسوله فهجرته إلى الله ورسوله، ومن كانت هجرته إلى دنيا يصيبها أو امرأة ينكحها فهجرته إلى ما هاجر إليه. صدق رسول الله صلى الله عليه وآله وسلم. رواه الإمام البخاري رحمه الله في صحيحه. මගේ හිතාදර සහෝදරවරුනි, සහෝදරියනි, වැඩිහිටියනි, අල්ලාහ් සුබ්හානහු වතාලා උතුම් වූ මාසයකට මුහුණ දීමේ අවස්ථාව අපට ලබා දී තිබෙනවා. ඇත්තටම රමලානය අපට ළඟා වුණු වේගයට වඩා වේගයෙන් අපෙන් සමු ගැනීමට සූදානම් වන අවස්ථාවක තමයි අපි ඉන්නේ. මිනිසෙකුට ලැබෙන වරප්‍රසාද වලින් උතුම්ම වරප්‍රසාදය විදිහට සලකන්න පුළුවන්. අග්‍රගණ්‍යම වරප්‍රසාදය විදිහට සලකන්න පුළුවන් රමදාන් මාසයක් ලබා ගැනීම කියන එක. නමිතුමාගේ ඒ බලාපොරොත්තුව රමදානයක් පැමිණීමේදී සහාබාවරුන්ව දිරිගැන්වීම, මේ කරුණු කාරණා යනාදී අපට හඟවන්නේ මොනවද කියලා කිව්වොත්, ඒ තරම් සුවිශේෂී වටිනාම සම්පතක් තමයි රමදානයක් ලබා ගැනීම කියන්නේ. ඉතින් එවන් සම්පතක් අපිට ළඟා වෙලා ඒ සම්පත අපෙන් ගිලිහි යන අවස්ථාවේදී තමයි අපි සිටින්නේ. රමදාන් මාසය කොච්චරක් දුරට වටිනවද කියන ඒ මාතෘකාවත් එක්ක තවත් දෙයක් අපි රමදානයේ තුල එක්තරා වූ කොටසකට ඊට වඩා ප්‍රගුණයක වටිනාකමක් නබිතුමානෝ අපට පවසා දෙනවා. දෙවියන් වහන්සේ කුර්ආනය තුලින් අපට කියා දෙනවා. ඇත්තටම රමදානය කියන්නේ සය්යිදු ෂුහූර්. ඉබ්නු මස්උද් රදියල්ලාහු අන්හු තුමානෝ විග්‍රහ කිරීමේදී අපට කියා දෙනවා සය්යිදුල් අයියාමි යවුමුල් ජුම්අ. දවසන්හි ප්‍රමුඛ ස්ථානය, ප්‍රමුඛයා විදිහට අපි සලකන්නේ සිකුරාදා දවස. ඒ වගේම වසය්යිදු ෂුහූරි රමදාන්. මාසයන්හි ප්‍රමුඛයා ලෙසට සලකන්නේ රමදාන්. මේ රමදාන් මාසය තුල අවසාන අධීරය කියන එක ප්‍රගුණයක්, දහස් ගුණයකින් වැඩි වටිනාකමෙන් යුක්ත කාල පරාසයක් තමයි මේ අවසාන අධීරය කියන්නේ. එහෙමත් නැත්නම් අවසාන දවස් 10 කියලා කියන්නේ. නබිතුමාගේ තත්වයේ පිළිබඳව විග්‍රහ කිරීමේදී විශේෂයෙන් එතුමාගේ භාර්යාව පවසනවා නබිතුමාගේ ඒ අවසන් අධීරය තුල එතුමාගේ සැලකිලිමත් භාවය, මේ රමදාන් මාසය පිළිබඳව තියෙන උනන්දුකම යජ්තහිදු ෆීහි මාලා යජ්තහිදු ෆී ගෛරිහි. එතුමාගේ උත්සාහය වෙනස් වෙනවා. රමදානයේ පළමු දවසේ ඉඳලා දවස් 20ක කාලයක් කළ උත්සාහය නෙමෙයි ඉන් පසුව නබිතුමාණන්ගෙන් දැක ගන්න පුළුවන් උනේ. යජ්තහිදු ෆීහි මාලා යජ්තහිදු ෆී ගෛරිහි. ඒ දවස්වල කළ උත්සාහයට වඩා දහස් ගුණයකින් නබිතුමාගේ උත්සාහය ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ නබිතුමාණෝ මේ අවසන් දවස් 10 තුල, එහෙමත් නැත්නම් අවසාන අධීරය තුල ලබා ගැනීමට තියෙන වරප්‍රසාදයන් ලබා ගැනීමට උත්සුක වෙනවා. තවත් අවස්ථාවක නබිතුමාගේ කොතරම් මේ වෙලාව වටිනාකම නබිතුමාණෝ පිළිපැද්දද කියන එක විග්‍රහ කිරීමේදී එතුමියම පවසනවා වෂද්ද මිզරහු. නබිතුමාණෝ අවසාන අධීරයට පැමිණීමත් එක්කම මේකට නොයෙකුත් අර්ථකථන තිබුණට එයින් සඳහන් වෙන්නේ නබිතුමාණෝ මේ අවසාන අධීරයේදී විනාඩියක්වත් අපතේ නොයා යුතුයි කියන එකේ සැලකිලිමත් භාවය රැකගෙන තිබෙනවා. වෂද්ද මිզරහු. සරමක් අඳින වේලාව පවා නබිතුමාණෝ ආරක්ෂාකාරීව ඒ වේලාවත් අපතේ නොයා යුතුයි කියන උනන්දුකමෙන්, ඕනිකමකින් නබිතුමාණෝ මේ අවසාන දවස් ටිකේදී කටයුතු කර තිබෙනවා කියන එක අපි
පොඩ්ඩක් හිතලා බලන්න ඕනි නබිතුමාණෝ කියන්නේ පෙරපසු සමාවලාභී පුද්ගලයෙක්. ඇත්තටම ලෝකයට වරප්‍රසාදයක් වූ නබිතුමාණන්ගේ උත්සාහය මෙවන් තැනක තියෙනවා නම් අපි කොතරම් උත්සාහ කළ යුතුද යන්න පිළිබඳව අපි අවබෝධ කරගත යුතුයි. ඇත්තටම ඇයි මේ තරම් වටිනාකමක් යුක්ත කාල පරාශයක් විදිහට මේක සැලකෙන්නේ කියන එක දිහා බලනකොට ඇත්තටම මේ දවස් ඇතුළත තමයි ලෛලතුල් क़දර් කියන මාස 1000කට වඩා වටිනා රාත්‍රියක් අල්ලාහ් තාලා සංගවා තිබෙනවා. ඒ රාත්‍රිය හොයාගත යුතුයි, ඒ රාත්‍රිය ලබාගත යුතුයි කියන අපේක්ෂාව හින්දා තමයි නබිතුමාගේ උත්සාහය මෙතරම් ප්‍රබල වුණේ මේ කාල සීමාව තුළ. මාස 1000ක් කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 83ක කාලවකවානුවක්. මෙතන අවුරුදු 83ක් කියලා කියවිලා නැහැ. අවුරුදු 83කට වඩා වැඩියෙන් සීමාවක් කියවිලා නැහැ. ඇත්තටම මේ දවස මේ රාත්‍රිය අපට ලබා ගන්න පුළුවන් නම් කොපමණ භාග්‍යවතුන් වෙනවද අපි? කොපමණ විදිහට භාග්‍යයක් අපි ලබා ගන්නවද? අල්ලාහ් තාලාගේ වරප්‍රසාදය ලබා ගන්නවද කියන එක අපි මදක් සිතන්නට ඕනි. ඇත්තටම උදාහරණයකට වගේ කියන්නට පුළුවන් අපට යම් කෙනෙක් යතුරු ටිකක් දෙනවා. යතුරු ටිකක් දීලා අපිට කියනවා මේ යතුරු ටිකෙන් එක යතුරක් එක ලාච්චුවකට අයත්. ඒ ලාච්චුවේ තියෙන්නේ රත්තරන් මුතු මැණික් යනාදී තියෙන ලාච්චුවකට අයත් යතුරකුත් මෙතන තියෙනවයි කියලා. දැන් අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනි අපි ගිහිල්ලා තෝරනවද කියලා. යතුරෙන් එකක් තෝරගෙන ගිහිල්ලා ඇරලා බලනවද නැත්නම් යතුරු ටිකම අරගෙන යනවද කොහොම හරි මුතු මැණික් මම ලබා ගන්න ඕනි කියන අදහසකින්. ඉතින් මේ වගේම දෙයක් තමයි මෙතන තියෙන්නේ. දවස් 10ක් අපිට ලබා දීලා තියෙනවා. මේ දවස් 10න් එක රාත්‍රියක් එකම එක රාත්‍රියකදී මේ ලෛලතුල් क़දර් කියන ඒ රාත්‍රිය සංගවා තිබෙනවා. ඒ රාත්‍රිය අපි බලාපොරොත්තුවෙන් ඉන්නට ඕනේ. ඒ රාත්‍රිය ලබා ගන්න ඕනි. මට ඒ රාත්‍රිය ලැබෙන්න ඕනි කියන ඒ ආශාවත් එක්ක අපි අමල් ඉබාදත් වල යෙදෙන්නට ඕනි. ඉතින් මේ රාත්‍රිය අපට ලබා ගැනීමේ අවස්ථාව අල්ලාහ් තාලා උදා කරලා දෙන්න ඕනි. ඉතින් අපේ රාත්‍රී කාලය විශේෂයෙන් දවල් කාලයට වඩා අපි උත්සාහය දරන්නට ඕනේ. රාත්‍රී කාලය තුල අමල් ඉබාදත් වල යෙදිලා අමල් ඉබාදත් වල නිරත වෙලා අපේ මුළු වෙලාවම ඒ රාත්‍රී මුළු වෙලාවම මේ ලෛලතුල් क़දර් කියන වාග්ය අපි ලබාගත යුතුයි කියන ආශාවෙන් අපි කටයුතු කරන්නට ඕනේ. ඒත් එක්කම රමදාන් මාසය ඉවර වෙනවා එක්කම තවත් අවස්ථාවක් උදා වෙනවා අවුරුද්ද කියන එක. අලුත් අවුරුද්ද, නෝම්බි අවුරුද්ද, ඊදුල් ෆිතර් කියන අවුරුද්ද අපිට උදා වීමට නියමිතයි. ඇත්තටම අවුරුද්ද කියන්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයක්. මුස්ලිම් සමාජය වෙනුවෙන් ලබා දෙන්නා වූ වරප්‍රසාදයක්. ඒ හින්දා තමයි ඒ දවසේදී නෝම්බි අල්ලන එක හරාම්. නෝම්බි අල්ලන්නට බෑ. ඒක පාපතර ක්‍රියාවක් විදිහට සැලකෙනවා. ඒ දවසේදී කාලා බීලා සතුටෙන් මේ දවස ගත කරන්න ඕනි කියන එක ආගමික ඉගැන්වීමක් වගේම ආගමික ඉල්ලීමක්. ඉතින් ඒ දවසට අපි යොමු වෙනකොට අපේ ක්‍රියාකලාපයන් කොයි ආකාරයේ විය යුතුද යන්න විශේෂයෙන් මේ කාල වකවානුව තුළ අපි අවබෝධයෙන් සහ දුර දැක්මෙන් කටයුතු කිරීම අනිවාර්යයි. ඇත්තටම COVID-19 වෙනි වසංගතයකදී හැසිරිය යුතු ආකාරය ඉස්ලාමය අපට පහදා දී තිබෙනවා. ඉස්ලාමය අපට කියා දෙනවා මෙවන් අවස්ථාවකදී කොහොමද හැසිරෙන්න ඕනේ කියන එක. අපි වෙන නීති රීති වලට යන්න ඉස්සර අපේ දහම පිළිපදින්න ඕනි. පළවෙනියට දහමේ කියවිලා තියෙනවා මෙවන් අවස්ථාවකදී අපිට නිකරුණේ නිවෙස් වලින් පිට ගිහිල්ලා සැරිසරලා රංචු ගැහලා එන්නට බෑ කියන එක පළවෙනියට අපි අවබෝධ කර ගන්නට ඕනේ. මොකද මෙවන් වසංගතයකදී අපිට තියෙන ඉගෙනීම තමයි නිවෙස් වලට වෙලා කිසිම හේතුවක් අනවශ්‍ය හේතුවක් මත පිටස්තර වෙලා යන්නේ නැතුව නිවෙස් වලට වෙලා ඉඳලා අපිව ආරක්ෂා කර ගන්නවා වගේම අනුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි දායකත්වයේ ලබා දීම ඉතාමත්ම අවශ්‍යයි ආධ්‍යාත්මිකයි. ඇත්තටම නබිතුමාණෝ මේක උපමාවක් කරා අපට වටහා දෙනවා. ෆිර්ර මිනල් අදුවා ෆිරාරක මිනල් අසද්. මෙවන් වසංගත තත්වයකදී ඔබ ආරක්ෂා විය යුත්තේ සිංහයෙකුගෙන් ආරක්ෂා වෙන ආකාරයට. ඇත්තටම හිතලා බලන්න සිංහයෙක් අපට අනතුරක් වෙනකොට ඒ සිංහයා ළඟට යනවද? සිංහයා ඉන්න තැනට යනවද? නැහැ. එතනින් අපි දුව ගොස් යම් හෝ තැනක සැඟවිලා අපි
සැඟවිලා Tamanව ආරක්ෂා කරන්නට උත්සාහ දරනවා. මේ වගේ ආරක්ෂා විය යුතුයි ලෙස නබිතුමාණෝ සඳහන් කරනවා නම් අපට කිසිසේත්ම බෑ ටවුමකට ගිහිල්ලා රංචු ගැහිලා අනුන්ටත් අනාරක්ෂිත විදිහට අපි හැසිරෙනවා කියන එක පළවෙනියට මේක පාපයක් කියන එක මුලින්ම අපි වටහා ගත යුතුයි. ඊළඟට රටේ නීතියක් තියෙනවා. රටේ නීතියට ගරු කරන්න ඕනේ. රටේ නීතියට අවනත වෙන්න ඕනේ. ඇත්තටම ශ්‍රී ලංකාව ගත්තහම අපි සතුටු වෙන්න ඕනේ අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ආරක්ෂක අංශ, ඒ වගේම සෞඛ්‍ය අංශ කියන මේ නොයෙකුත් පාර්ශවයේ අය මේ වසංගතය රටෙන් තුරන් කිරීම සඳහා සටන් කරන අවස්ථාවක්. නොකා නොබී නිදි මරාගෙන මේ වගේ වසංගතයක් එක්ක සටන් කරන අවස්ථාවක ශ්‍රී ලාංකිකයෝ විදිහට ඔවුන්ට දායකත්වයේ ලබා දීම අපේ අනිවාර්ය වූ කරුණක්. අපේ මූලික වූ කරුණක් ඔවුන්ට දායකත්වයේ සහ සහයෝගය ලබා දීම කියන එක. තවත් කරුණක් තියෙනවා විශේෂයෙන් මුස්ලිම් සමාජයේ මතක තියාගන්න ඕනේ මේ රටේ යම් මාධ්‍ය ආයතන ඒ වගේම සමහර ආයතන ඔවුන්ගේ උකුසු දැසින් මුස්ලිම් සමාජයේ දිසා බලාගෙන ඉන්නවා. මුස්ලිම් සමාජයේ යම් අඩුපාඩුවක් සිද්ධ වෙනවද, යම් වැරදීමක් සිදු වෙනවද, මේ සියල්ලම ඔවුන් සමාජගත කරන්න උත්සාහ වෙන්නේ සමස්ත මුස්ලිම් සමාජයේ වැරදීමක් විදිහට, සමස්ත මුස්ලිම් සමාජයේ වරදක් විදිහට. ඉතින් අපි මේ පිළිබඳව ගොඩාක් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඒක පුද්ගලයෙකුගේ එක පුද්ගලයෙක් කරන යම් වැරදීමක් මුළු සමස්ත සමාජයටම මඩගසන්නට හේතුවක් වෙනවා නම් ඒ එක පුද්ගලයා මම නොවිය යුතුයි කියන ඒ හැඟීම සියලුම මුස්ලිම් කෙනෙකු ළඟම තියෙන්න ඕනි. මේ අවාසනාවන්ත තත්ත්වය රටෙන් නැති වෙලා යන්න ඕනි. හැබැයි අපි ආරක්ෂා වීම අපේ අනිවාර්ය වූ කරුණක්. ඇත්තටම මේ දේවල් අපි පිළිපදින්නට ඕනි. රටේ අපිටම කියලා නායකත්වයක් තියෙනවා. සමස්ත ලංකා වියතුන්ගේ සංගමය, ඒ වගේම මුස්ලිම් සංස්කෘතික දෙපාර්තමේන්තුව යනාදී අපිව මඟ පෙන්වන්නට පුළුවන් සුදුසු මුස්ලිම් සමාජයේ නියෝජනය කරන මෙවන් ආයතන, මෙවන් නායකත්වයක් අපිට තියෙනවා. ඒ නායකත්වයේ අනුදැනුම යටතේ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ අපි ක්‍රියා කිරීම ඊටාම කාලෝචිතයි කියන එක අපි වටහා ගත යුතුයි. මතක් කර ගැනීම ඊටාම අනිවාර්යයි. ඒ හින්දා අපිට බෑ ඒ නායකත්වයෙන් බැහැර ගිහිල්ලා අපිට ක්‍රියා කරන්න බෑ. ඒ හරහා ඇතිවෙන විපාකය අපිමයි විඳින්න ඕනි කියන එක අපි මතක් කර ගන්න ඕනි. ඇත්තටම අවුරුද්දක් කියනකොට අවුරුද්දට ඇඳුම් ගන්නම ඕනි කියන එක අනිවාර්ය කිරීමක් නැහැ. සුන්නත් කියන තැනකවත් නැහැ. මිලදී අරගෙන ඇඳුමක් අඳින්න ඕනි කියන එක සුන්නත් කියන තැනකවත් නැහැ. අපි අවුරුද්ද කියන එක අපේ ඔළුවේ දාගෙන තියෙන්නේ විශාල මුදලක් වියදම් කරන්න ඕනේ. විශාල මුදලක් වියදම් කරලා ඇඳුම් පැළඳුම් ගන්න ඕනේ. ඒ වගේම පාවහන් ගන්න ඕනේ, ගමන් බිමන් යන්න ඕනේ. ඇත්තටම අපේ ආකල්පය සීමා වෙලා තියෙනවා මේ කරුණු කාරණා මත. මේ කරුණු කාරණා වලට පමණක් සීමා වෙලා තියෙනවා අවුරුද්ද කියන එක. ඉස්ලාමීය අවුරුද්ද මීට හාත්පසින්ම වෙනස් කියන එක මතක තියාගන්න ඕනේ. ඇත්තටම නබිතුමාගේ ජීවිතයේ තිබුණු එක්තරා වූ සුවිශේෂී අංගයක් අත්හදා බැලීමේ ලොකුම අවස්ථාව විදිහට අපිට දකින්න පුළුවන්. බදර් යුද්ධයෙන් පස්සේ තමයි පළවෙනි අවුරුද්ද මුස්ලිම් සමාජයට වරප්‍රසාදයක් විදිහට ලැබෙන්නේ. එතන ඉඳන් නොයෙකුත් අවුරුදු වලට නබිතුමාණෝ මුහුණ දී තිබෙනවා. ඉතිහාසයේ කිසිම තැනක අපිට දැක ගන්න බෑ මේ එක අවුරුද්දකටවත් මිලදී අරගෙන ඇඳුමක් නබිතුමාණෝ පාවිච්චි කළා කියන එවන් ඉතිහාස සටහනක් අපිට දැක ගන්න බෑ. නබිතුමාණන්ගේ ක්‍රමය උනේ තමා සතුව තියෙන ඇඳුම් වලින් හොඳම ඇඳුම අවුරුද්දට පාවිච්චි කිරීම. ඉතින් මේ උසස් ගුණාංගය අපිට අත්හදා බැලීමේ අවස්ථාවක් විදිහට මේ අවුරුද්ද හරි අපිට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. අප සතුව තියෙන ඇඳුම් වලින් හොඳම ඇඳුම, හොඳ ඇඳුම නබිතුමාගේ ඒ ක්‍රමය පිළිපැදෙන ඒ චින්තනයෙන්, ඒ නියත් එකත් එක්ක අපිට ක්‍රියා කිරීමේ අවස්ථාව තියෙනවා. ඇත්තටම ඒ අමතර පිනක් සහ කුසලක් ලබා ගැනීම අවස්ථාවක් වේවි කියන එකේ කිසිම සැකයක් නැහැ. ඊළඟට අවුරුදු දවසට ආවේනික තවත් කටයුතු කිහිපයක් ඉස්ලාමයේ අපට හඳුන්වා දෙනවා. උදේවරුේ නාන එක, ඒ වගේම නෝම්බි අවුරුද්දක් නිසා උදේවරුේ උදේ ආහාර යම් ප්‍රමාණයක් අරගෙන සලාතයට යොමු වීම, මේ සියලුම දේවල් අපට නිවෙස් තුල කරගන්නට පුළුවන්, කිසිම බාධාවක් නැහැ. ඊට අමතරව නිවෙසේ සිටින සමාජිකයෝ සියලුම දෙනාම එක තැනකට එක්රොක් වෙලා සලාතය ඉටු කරන්නට පුළුවන්. තවත් වැදගත් කරුණක් තියෙනවා තක්බීර් නාදයෙන් අපේ නිවෙස් අලංකාර කරන්න. ඒ දවසේදී අවුරුදු දවසේදී උදේ වරුවේ සිට ඒ දවස් පුරාවටම තක්බීර් නාදයෙන් අපේ නිවෙස් අලංකාර කිරීමේ අවස්ථාව තියෙනවා. නිවෙසේ සිටින වැඩිහිටියන්, දෙමව්පියන්, දුවදරුවන්, පොඩිත්තන් කියන මේ සියලුම දෙනාම එකතු වෙලා අපේ සතුට ප්‍රීතිය හෙළි කරන්න තියෙන එක්තරා වූ සුවිශේෂී
ක්‍රමයක් තමයි තක්බීර් නාදයෙන් අපේ නිවෙස් අලංකාර කිරීම. ඒකත් අනුන්ට බාධාවක් නොමැති විදිහට කර ගැනීම අපි බලාගත යුතුයි. ඒ වගේම නබිතුමාගේ තවත් එක්තරා වූ සුවිශේෂීම ආගමික අංගයක් විදිහට සැලකුණු දෙයක් තමයි අනුන්ට උදව් උපකාර කිරීම. ඒ අවුරුදු දවසවල නබිතුමානෝ අපට මඟ පෙන්වා දී තිබෙනවා. ඇත්තටම මේ අවුරුද්දේදී අපි ගොඩක් සීමා කරන වියදම්, ඒ වියදම් අපට පුළුවන් අනුන්ගේ සතුට වෙනුවෙන්, අනුන්ගේ ප්‍රීතිය වෙනුවෙන් අපට යොදා ගන්න. අපේ අසල්වාසීන් ඉන්නට පුළුවන්, අපේ නෑදෑයෝ ඉන්නට පුළුවන්, අපේ හිත මිත්‍රවරු ඉන්නට පුළුවන්, අපේ ගම්වාසීන් ඉන්නට පුළුවන්. කන්නට වෙලාවක් අමාරුවෙන් ජීවත් වෙන අය, කන්නට වෙලාවක් නැති අය, ඔවුන්ගේ ජීවිතය ඊටාම දුගී දුප්පත් ජීවිතයක් විදිහට ගත කරන විශාල පිරිසක් අප අවට ඉන්නවා. ඔවුන් හොයාගෙන ගිහිල්ලා ඔවුන්ට උදව් උපකාර වෙන්න මේ අවුරුද්ද අපි පාවිච්චි කරමු. ඉතින් මේ විදිහට අපිට සතුටෙන් අවුරුද්ද සමරන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. මේ ක්‍රම අනුගමනය කරගෙන මේ යනාදී දේවල් අපේ දේවල් අනුගමනය කරගෙන කිසිම බාධාවක් නැතුව ඉස්ලාමීය අවුරුද්ද සතුටෙන්, ප්‍රීතියෙන්, සාමයෙන් සැමරීමේ අවස්ථාව අප සතුව තියෙනවා. ඉතින් ඒ විදිහට අපි හොඳට සතුටින් අපි මේ අවුරුද්ද සමරමු. නැවත නැවත කියන්නේ අපේ ටවුන් වලට යන එක නතර කරන්න. ඒ ටවුන් වලට යෑම හින්දා ඇතිවෙන විපාකය අපිමයි විඳින්න ඕන කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම අවුරුද්දෙන් පසුව එන කාලය තුලත් අපි ඊටාම අවබෝධයෙන් සහ දූර දැක්මෙන් කටයුතු කරන්න ඕනි. මොකද මේ වසංගතය නැති වෙන්නට ඕනි. මේ වසංගතයට හේතුවක් අපි නොවිය යුතුයි කියන ඒ අදිෂ්ඨානය අප තුළ සදාම පවතින්නට ඕනේ. ඇත්තටම මුස්ලිම් සමාජය වුණ ආධ්‍යාත්මික පැත්තටම යනකොට මේ සියලුම දේවල් අපිට ආරක්ෂා කර ගැනීමේ අවස්ථාව තියෙනවා. නෝම්බි කීපයක්ම අපට ලැබිලා තියෙනවා. අපෙන් ගිහිල්ලා තියෙනවා. ඇත්තටම නෝම්බියේ විශාල අරමුණ තමයි ලඅල්ලකුම් තත්තකුන්. ලඅල්ලකුම් තත්තකුන් කියන එක අපේ හද්ද පතුල තුල පතිත වෙලා තියෙනවා. මේක හැබැයි මේකේ ප්‍රායෝගික දේ අපි තුල ඇති වෙනවද කියන ඒ ප්‍රශ්නයට තාම අපි උත්තර හොයාගෙන නැහැ. ඇත්තටම කුර්ආනයෙන් පිටුවෙන් අපිට බලන්නට පුළුවන් දේව බියසතු සමාජය කියන්නේ කවුද කියලා. දේව බියසතු සමාජය කියන්නේ විශිෂ්ටම සමාජයක්. අනුන් නෙමෙයි අපිට ඒ තනතුර අනුන් ලබා දෙනව නෙමෙයි. අපි සංසන්දනය කරලා අපි තීරණයකට එන්න ඕනේ මා ළඟ යම් ප්‍රමාණයක දේව බිය මේ ලක්ෂණයක් ඇති වෙලා තියෙනවද කියන එක. නෝම්බියක් ඉවර වෙනකොට ඇත්තටම මේ දේවල් අපි හිතලා බලන්න ඕනේ. මම පොඩියට උදාහරණයකට විදිහට සමහර දේවල් මතක් කරන්නම්. සූරා ආල ඉම්රාන් එකේ පරිච්ඡේද 133 ඉඳලා අල්ලාහ් තාලා දේව බියසතු සමාජය පිළිබඳව යම් විග්‍රහයක් ඉදිරිපත් කරනවා. අපි මේ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු මේ දේවල් මා සතුව තියෙනවද කියලා. وسارعوا إلى مغفرة من ربكم وجنة عرضها السماوات والأرض وعدت للمتقين. අල්ලාහ් තාලා අපට ආරාධනා කරනවා ඔබ සීග්‍රයෙන් පිවිසෙන්න අල්ලාහ්ගේ පාපොච්චාරණය කරා සහ අහස් පොළවට වඩා විශාල ස්වර්ගය කරා ඔබ පිවිසෙන්න සීග්‍රයෙන්ම වඉද්දත් ලිල් මුත්තකින්. මේ සියලුම දේවල් දේව බියසතු සමාජයේ වෙනුවෙන්ම නිර්මාණය කරනු දේවල්. අල්ලාහ් මේක පවසා මේ දේව බියසතු සමාජයේ කවුද යන්නයි පැහැදිලි කරන්නේ මෙහෙමයි. අල්ලදීන යුන්ෆිකූන ෆිස් සර්රායි වද්දරා. පළවෙනිම ඔවුන්ගේ ලක්ෂණය විදිහට අල්ලාහ් තාලා අපට පහදා දෙනවා, විග්‍රහ කර දෙනවා. අල්ලදීන යුන්ෆිකූන ෆිස් සර්රායි වද්දරා. සතුටේදී සහ දුකේදී, ලාභයේදී සහ අලාභයේදී අනුන්ට උදව් උපකාර වීමේ මානසිකත්වයක් තියෙන අය. ඇත්තටම බලන්න කොච්චරක් දුරට අපි හිතන්න ඕනේද? අපේ අනුන්ට උදව් කරන අවස්ථා එක්කෝ සතුටේදී උදව් කරනවා. තවත් පිරිසක් එක්කෝ දුකේදී ගිහිල්ලා අනුන්ට උදව් කරලා යම් අල්ලාහගේ උදව්වක් ලබා ගැනීමට අපි උත්සුක වෙනවා. හැබැයි ඇත්තටම කුර්ආනය කියන්නේ මීට හාත්පසින්ම වෙනස් ක්‍රමයක්. ඕගොල්ලන්ට දුකක් ඇති වුණත් අනුන්ට උදව් කරන්න ඕනි. දානමාන ලබා දෙන්න ඕනි. ඕගොල්ලන්ට සතුටක් ඇති වුණත් අනුන්ට දානමාන ලබා දෙන්න ඕනි. මේක තමයි දේව බියසතු සමාජයේ පළවෙනි ලක්ෂණය විදිහට අල්ලාහ් තාලා පවසනවා. ඊළඟට වල් කාදිමීනල් ගයිද්, ඊටාම විශිෂ්ට ගුණාංගයක්. කාදිමීනල් ගයිද්, කෝපය ගිලා දමන්නෝ. ඇත්තටම කෝපය කියන එක මිනිස් ස්වභාවයට අයත් දෙයක්. මිනිසෙකුට කෝපය ඇති වෙන්න පුළුවන්. හැබැයි දේව බියසතු සමාජය ඒක හෙලි කරන්නේ නැහැ. එයින් විපතක්, එයින් ආන්ත්‍රාවක් ඇති කරන්නේ නැහැ. ඔවුන් ඒක ගිලා දමනවා, ඉවසනවා. ඔවුන්ගේ ක්‍රියාව වෙන්නේ ඉවසීම හරහා කෝපය පාලනය කිරීම. ඒ හින්දා කෝපය පාලනය කිරීමට මා තාම පුරුදු වෙලා නැත්නම්, මට ඒකේ දේ දන්නේ නැත්නම් මම තාම
කොච්චර නෝම්බි ඇල්ලුවත් රමදාන් කීයක් මාව මට මුණ ගැහුණත් මං තාම රමදානයේ අරමුණ ඉලක්කය කරා ලං වෙලා නැහැ කියන එක තමයි එතන ප්‍රතිඵලය වෙන්නේ. වල් කාදිමීනල් ගයිද් වල් ආෆීන අනින් නාස්. ඊළඟට අල්ලාහ් තාලා අපට කියනවා වල් ආෆීන අනින් නාස්, මිනිස්සුන්ට සමාව දෙන්නන්. ඇත්තටම හිතන්න සමාව දෙනවා කියන්නේ පාරේ අනෙක් කෙනෙකු අඬ ගහලා මං ඔයාට සමාව දුන්නා කියන එක නෙමෙයි. මට අපරාධයක් කරන්න ඕනේ කවුරු හරි. මට අසාධාරණයක් වෙන්න ඕනේ. මට ගහන්න ඕනේ, මට බනින්න ඕනේ, මට විපතක් ඇති වෙලා තියෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවක අනුන්ට සමාව දෙන උසස්ම ගතිගුණයක් තියෙන පිරිසක් තමයි දේව බියසතු සමාජය කියන්නේ. වල්ලාහු යුහිබ්බුල් මුහ්සිනීන්. මෙවන් උපකාරී පිරිස තමයි, මෙවන් ක්‍රියාවන් වල නියලන පිරිස තමයි අල්ලාහට කැමැතිම, අල්ලාහගේ ආදරේ දිනාගත්තු පිරිසයි අල්ලාහ් තාලා ඒ පරිච්ඡේද ඉවර, ඒ වැකිය ඉවර කරගෙන අල්ලාහ් ඊළඟ කොටසේ තවත් පිරිසක් ගැන කියනවා වල්ලදීන ඉදා ෆඅලු ෆාහිෂතන් අව ظලමු අන්ෆුසහුම්. යම් හෝ පාපතර ක්‍රියාවකට ඔවුන් යොමු වුවහොත්. පවක් සිද්ධ වෙන්නට පුළුවන්. මිනිසුන් කියන හැම කෙනෙකුටම පවක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි දේව බියසතු සමාජය ඔවුන්ගේ පව ඔවුන් ඒ දකින්න විදිහ වෙනස්. වල්ලදීන ඉදා ෆඅලු ෆාහිෂතන් අව ظලමු අන්ෆුසහුම්. ඔවුන් සතුව යම් පවක් සිදු වුවහොත්, එහෙමත් නැත්නම් ඔවුන් තමන්ටම අසාධාරණයක් ඇති කරගත්තහොත් දකරුල්ලාහ්, ඔවුන්ට දේව සිතුවිල්ල ඇති විය යුතුයි. අල්ලාහ්ගේ බිය ඇති විය යුතුයි. මම අල්ලාහට වෙනස්කමක් කරා නේද? ඒ හැඟීම ඇති වෙන්නට ඕනේ. ඒ හැඟීමත් එක්ක ක්‍රියා කරන්නට අපට තාම බැරි වෙලා තියෙනවා නම් රමදාන් කීයක් අපව පසු කරගෙන ගියත් තාම රමදානයේ ඉලක්කය කරා මා හඹා ගිහිල්ලා නැහැ කියන එක තමයි එතන ප්‍රතිඵලය වෙන්න ඕනේ. දකරුල්ලාහ් ෆස්තග්ෆරු ලිදුනූබිහිම්. තමන්ගේ පව්වලට, තමන්ගේ වැරදි ක්‍රියාවලට පාපොච්චාරණය ලබා ගැනීමට ඔවුන් උත්සුක වෙනවා. වමන් යග්ෆිරු ذුනූබ ඉල්ලල්ලාහ්. අල්ලාහ් හැර කවුද ඉන්නේ මේ පව්වලට පාපොච්චාරණය ලබා දෙන්නට? එතරම් දයාවන්ත, කරුණාවන්ත අල්ලාහ්ගේ ඒ දයාව, කරුණාව පිළිබඳව අපි විශ්වාසයෙන් අපට පුළුවන් ඔහු ළඟ අපේ සියලුම පව්වලට පාපොච්චාරණය ලබා ගන්නට. අපි වෙන කිසිම කෙනෙකුට අපේ පව් පිළිබඳව කතා කරන්න ඕනේ නැහැ, විග්‍රහ කරන්න ඕනේ නැහැ. මගේ පව් පිළිබඳව හොඳටම දන්නේ මම, ඉන්පසුව අල්ලාහ් කියන එක. ඒ අවබෝධයෙන් අපි අල්ලාහ්ට ලං වෙන්නට පුළුවන්, ඔහුගෙන් දුආ කරන්නට පුළුවන්, ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. අනිවාර්යයෙන්ම අපේ ප්‍රාර්ථනාවන් පිළිගැනීමට ඔහු සූදානම්ෙන් ඉන්නේ. අපි කරන ප්‍රාර්ථනාවට අනුව අපිට පාපොච්චාරණය ලබා දීමට ඔහු සූදානම් ඉන්නේ කියන එක අපි මතක තියාගන්න ඕනේ. වලම් යුසිරු අලා මා ෆඅලු වහුම් යඅලමුන්. ඒ ආයතේ ඒ වැකියේ අන්තිමේට අල්ලාහ් තාලා පවසනවා, හැබැයි එක නීතියක්, එක දෙයක් තියෙනවා, ඒකත් මතක තියාගන්න ඕනේ. කරපු පව්වලට නැවතත් යන්න හොඳ නැහැ. ඒ පව් නැවත කරන්න හොඳ නැහැ කියන ඒ දෙයත් එක්ක අල්ලාහ් අනිවාර්යයෙන්ම අපට පාපොච්චාරණය ලබා දීමට සූදානම්ෙන් ඉන්නවා. ඉතින් මේ දේවල් අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. රමදානයක් යනකොට, රමදානයට අපි රමදානයෙන් සමුගන්නකොට මා තුල මෙවන් වෙනස්කම් ඇති වෙලා තියෙනවද කියන එක. අපේ රමදානය ඒ අවුරුද්ද සැමරුමට පමණක් සීමා වෙන්නේ නැතුව, අපේ කායික දේවල් වලට පමණක් සීමා වෙන්නේ නැතුව මානසික දේවල් වලට ගාව ගන්න ඕනේ මේ රමදානය. අපේ මානසික සතුට, මානසික ඒ වෙනස්කම තමයි රමදානයේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ. මිස අපි අවුරුදු සමරන එක හෝ නැත්නම් ඇඳුම් පැළඳුම් අරගෙන අනුන්ට පෙන්වන එක හෝ නැත්නම් අපි ගමන් බිමන් යන එක හෝ නෙමෙයි. මේ රමදානයෙන් අන්තය විය යුත්තේ, රමදානයේ අන්තය විය යුත්තේ මා සතුව ඇතිවෙන්නා වූ වෙනස්කම්. මා සතුව ඇතිවෙන්නා වූ වෙනස්කම් සමාජ වෙනස්කම්. සමාජ වෙනස්කම් කියන්නේ සමාජයේ ජයග්‍රහණය. සමාජයේ ජයග්‍රහණය තමයි රටේ සාමය සමාදානය කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒ හින්දා අපි ඊටාම අවබෝධයෙන් කටයුතු කරමු. අපි ඊටාම අවබෝධයෙන් කටයුතු කිරීම හරහා අපේ ඉස්ලාම් ධර්මයේ පිළිබඳව හරි අවබෝධයක් සමාජගත කිරීමේ අවස්ථාව අපට තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ල අපේ හදවත් තුළ අපිම ප්‍රශ්න කරගමු. අපි අනුන් දිහා බලන්න ඕනේ නැහැ. අනුන්ගෙන් විමසන්න ඕනේ නැහැ. අනුන් කරනවයි කියලා අපි කරන්න ඕනෙත් නැහැ. අනුන් කියනවයි කියලා අපි කියන්න ඕනෙත් නැහැ. ඉස්තෆ්ති ඛල්බක්. අපි අපෙන් අහමු. අපි අපෙන් ප්‍රශ්න කරමු. අපි අපෙන් විමසලා බලමු. එතකොට හරි තීරණයකට අපිට යන්න පුළුවන්. මං විතරයි කරන්නේ කියලා, මං විතරයි වැරද්දට යන්නේ, අනුන් නෑනේ කියන එතන එහෙම ගියොත් අනිවාර්යයෙන්ම ඒ විපාකය මුළු සමස්ත සමාජයටම විඳින්න වෙනවා. ඒ නිසා මේ දේවල් අපේ ජීවිතය අරගෙන ලැබුවා වූ මේ රමදාන් මාසය සහ ලැබීමට නියමිත ඊදුල් ෆිතර් හෙවත් නෝම්බි අවුරුද්ද සියලුම ලෝකවාසීන්ට නිදුක් නිරෝගී රමදානයක් සහ අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. වා ආඛිරු දඅවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. වස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.